ඉරක්සේ රටටමයි සජිත් ජනහද ගැස්මේ සිහිනයයි සජිත් යමට නගරයට එක ලෙසට සජිත් පරිණතනය කරල් සලකුණයි සජිත් සෙවනක් එකම දෙරනක් දයට අපමණ අලුත් හැඟුමක් උදා කළ මැන දැකුම් කළුමන ජනිත මදහස් මිනිස් පහුරක් නිල්ල පිරෙනගෙත් සුපිපෙන සමරු තිලිනය තනන් උදෙසා පසට ලේලදී පුස්ප වැටෙන ඔයි නොනිදන යකඩ මිනිසා උදා ඉරක්සේ රටටමයි සජිත් ජනහද ගැස්මේ සිහිනයයි සජිත් ගමට නගරයට එක ලෙසට සජිත් පරිණතනය කරල් සලකුණයි සජිත් ලයට නිවනක් ගෙනෙන අරුණක් සැමට තනනා තරුණ ගමනක් හරිත යුගයක් පනට අගයක් සුපුන් දැක්මක නැවුම් මෙලියක් නිල්ල පිරෙනගෙත් සුපිපෙන සමරු තිලිනය තනන් උදෙසා පසට ලේලදී පුස්ප වැටෙන ඔයි නොනිදන යකඩ මිනිසා උදා ඉරක්සේ රටටමයි සජිත් රටක්ද අපි නිර්මාණය කරන්නේ කොයි ආකාරයටද අපි රට මුහුණ දෙන අභියෝගවලට විසඳුම් සපයන්නේ මේ කරුණු කාරණා පිළිබඳව තීරණාත්මක තීන්දුව ලැබෙන්නේ මෙවර මහමැතිවරණය. හිතවත් මිත්‍රවරුනි අපේ රට මුහුණ දෙන අභියෝග අද එන්නෙම බැරෑරුම් වෙලා රට තුල බරපතල අස්ථාවර භාවයක් නිර්මාණය වෙලා විශාල ව්‍යාකූලත්වයක් තිබෙනවා. පවතින රජයට ජනතා ප්‍රශ්නවලට විසඳුම් සපයන්නට බැරිව ආණ්ඩුව සම්පූර්ණයෙන්ම නන්නත්තර වෙලා සිටිනවා. මේ වගේ තත්වයක් තුල රටට අවශ්‍ය වන්නේ ගැටලු වලට විසඳුම් ලබා දෙන්න පුළුවන් රජයක්. ජනතාවගේ පැත්තෙන් හිතන රජයක්. රට පැත්තෙන් හිතන රජයක්. අපට අවශ්‍ය සොඳුරු ජනතාවට ආදරය කරන ජනතාවගේ දුක දැකලා දුකට පිහිට වෙන ජනතාවාදී ප්‍රගතිශීලී රජයක් අපට අවශ්‍ය වෙනවා. විපිල මැතිවරණ කොට්ටාසේ තමුන්නාන්සලා මේ මැතිවරණ කොට්ටාසේ තිබෙන ග්‍රාම සේවා වසම් 113ටම හැම කුඩා ගම්මානයකටම 386ක් තියෙන කුඩා ගම්මාන. මේ වසම් 113 ගම් 386 හැම ගයක් පාසා ගමක් පාසා පවුලක් පුද්ගලෙක් පාසා ගිහිල්ලා මේ රට මුහුණ දෙන මහා භයංකාර තත්ත්වයේ පිළිබඳව කරුණු පැහැදිලි කරන්නට ඕන. අද ආර්ථිකයේ කඩා වැටිලා කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත කරුවන් අනාථ වෙලා කර්මාන්ත ශාලා වැහිලා ලක්ෂ ගණනින් තරුණ පරපුර රැකියාව වලින් දොට්ට දමලා
කාටවත් කිසිම පිහිටක් කිසිම හවුහරණක් නැහැ. මෙවන් තත්වයක් තුල කවුද ජනතාවගේ පැත්තෙන් හිතන්නේ? කවුද ජනතාව වෙනුවෙන් කටයුතු කරන්නේ? මේ මොහොතේ අපේ රටට අවශ්‍යයි නිර්මාණශීලී ආර්ථික ප්‍රතිපත්තියක්. මේ වැටී තිබෙන ප්‍රපාතෙන් අපේ රටට ගොඩේ මේ ගරා වැටුණු මාතෘ භූමිය අපි නැවතත් වරක් ශක්තිමත් කරන්නට ඕන. එක පැත්තකින් ආර්ථිකය ශක්තිමත් කරන්නට ඕන. තවත් පැත්තකින් ජනතාව ශක්තිමත් කරන්නට ඕන. මදක් හිතලා බලන්න. ලෝකේ අනිකුත් කොරෝනා වලින් විපතටපත් වුණු රටවල් වල මොකද්ද කරන්නේ? ඒ රටවල් වල නායකයෝ ආර්ථිකය ශක්තිමත් කරන්නට පියවර රාශියක් අරගන්න. ආර්ථිකයට මුදල් පොම්ප කරනවා. ඒ මුදල් පොම්ප කරන්නේ තමන්ගේ ජනතාව හරහා. ඇමරිකාවේ ජනාධිපතිතුමා තමන්ගේ විරුද්ධවාදී ඩෙමොක්‍රැටික් පක්ෂයත් එක්ක එකට එක්කහුව වෙලා ඩොලර් ට්‍රිලියන 2.3ක් ජනතාවට ලබා දීලා තිබෙනවා. තැපෑලෙන් එවන්නේ චෙක් එක ගෙදරට. එහෙම නැත්නම් බැංකු ගිණුමට තමන්ගේ බැර කරන. අපේ රටේ වගේ වහල් පොහොට්ටු වන්දනාවේ යන්න අවශ්‍ය නැහැ. වහල් පොහොට්ටු වන්දනාවේ ගිහිල්ලා අනේ කී යන්න අවශ්‍ය නැහැ. ඒ රටවල් වල පුදුම හයියක් දෙන්නේ ජනතාව. එක්සත් රාජධානියේ මොකද කරන්නේ? එක්සත් රාජධානියේ පෞද්ගලික ශාස්ත්‍රයේ කර්මාන්ත ශාලාවල ව්‍යාපාරවල වැටුප ගෙවනවා ආණ්ඩුව. වැටුපෙන් 80%ක් ගෙවනවා ආණ්ඩුව. හාම් පුතා ගෙවන්නේ 20%යි. බංග්ලාදේශයේ පෞද්ගලික ආයතනවල ව්‍යාපාරවල කර්මාන්ත ශාලාවල ආණ්ඩුව ගෙවනවා පඩිය 100%ක්. ඉන්දියාව දිහා බලන්න. අසරණම ජන කොට්ටාසෙ ඉන්දියානු රජයෙන් මුදල් ආධාර ලබා දෙනවා. දැන් මොකද්ද මේක පිටුපස තියෙන ආර්ථික න්‍යාය? මිත්‍රවරුනි 20-30 ගණන් වලත් මේ වගේම ආර්ථික අවපාතයක් නිර්මාණය වෙනවා. ඒ ආර්ථික අවපාතයෙන් ගොඩාවේ කොහොමද? ජනතාව අතට මුදල් දීලා. ජනතාවගේ වියදම් කිරීමේ ශක්තිය වැඩි කරලා. දැන් අතට මුදලක් දෙනකොට මොකද වෙන්නේ? ජනතාව ආයෝජනය කරනවා, පාරිභෝජනය කරනවා, ඉතිරි කරනවා. ආයෝජනය කියන්නේ ඉන්වෙස්ට්මන්ට්. ඉතිරි කිරීම කියන්නේ සේවිංග්ස්. පාරිභෝජනය කියන්නේ කන්සම්ප්ෂන්. ඔය තුන කරනකොට ඉබේටම ආර්ථිකය ඉහළට යනවා. ලෝකයේ හැම රටක්ම කරන්නේ ඕක. නොකරන එකම රට අපේ රට. නිකම් 5000 කෑලි දෙකක් දීලා හිත හදා ගන්න දැන් ඔක්කොම හරි කියලා. හැබැයි මට ආරංචි සමෘද්ධිලාභීන්ට දුන්න 5000 කෑලි දෙකෙන් එක 5000 කෑල්ලක් ආපහු ආය කරගන්නට යනවා. දැනටමත්ම කපනලු. වාරික කපනවා. ඕවා කුරගන්නද 69 ලක්ෂයක්. මේ වෙනස ඇති කරේ. කොයි තරම් අපි සහන ලබා දීලා තියෙනවද? කොයි තරම් ජනතාවාදීව ජනතා හිතයිශීව අපි කටයුතු කරලා තියෙනවද? නමුත් 69 ලක්ෂය කිව්ව නෑ මේිට වැඩිය තවත් හොදට කෑම අවශ්‍යයි. තවත් හොදට කන්න ඕනේ කියලා කිව්වා. කනාටු කාරණාව දැන් 69 ලක්ෂ විතරක් නෙවෙයි මුළු රටම ඉල්ලම් කරනවා. අපිට ලබා දුන්නු 56 ලක්ෂයක් අපේ ප්‍රතිවාදියට ලබා දුන්නු 69 ලක්ෂයක් අනිකුත් පක්ෂ වලට ලබා දුන්නු සියලුම දෙනා පක්ෂ බෙහෙදෙන් තොරව අද හැමෝම හොඳ කෑමක් කනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න බෑ. අතේ මුදල් නැහැ. කරන්නෙම බොරුව.
මෙවන් තත්ත්වයක් තුල මම තමුන්නාසලට කියන්න කැමතියි. අපිත් සමගි ජන බලවේගයේ හැටියට වැඩ කටයුතු ගණනාවක් දියත් කරන දිනපු හැටියට ඒවා දියත් කරන්නේ එක පැත්තකින් ආර්ථිකය ශක්තිමත් කරගන්න. වැටි තිබෙන ආර්ථිකය ගොඩනගන්න. අනෙක් පැත්තෙන් ජනතාව ජීවත් කරගන්න. මම ඔබතුමාලාට කියන්න කැමතියි. මෙවර අනිවාර්යයෙන්ම දුරකථනයේ දිනනවා. දුරකථනයේ දිනනවා. සමගි ජන බලවේගයේ දිනනවා. අනිවාර්යෙන්ම අපේ ආණ්ඩුව පිහිටවල පැය 24ක් යන්නට නැත්තේ අපි තෙල් මිල අඩු කරලා ඒ සහනය තමයි ලබා මිත්‍රවරුනි මේක පුදුම ආණ්ඩුවක්. ලෝකේ බොරතෙල් බැරලයක මිල සීක්‍රෙන් පහළ වැටෙනවා. ලෝක මිල සීක්‍රෙන් පහළ වැටෙනකොට මෙහි ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් අනුමත කරගන්නවා මාස 12කට තෙල් මිල වෙනස් කරන්න නැහැ කියලා. පුදුම ආණ්ඩුවක්. දැන් තෙල් මිල අඩු කරාම මොකද වෙන්නේ? බඩු මිල අඩු වෙනවා. ප්‍රවාහන මිල අඩු වෙනවා. ජීවන බර අඩු වෙනවා. ආහාර පාන වල මිල අඩු වෙනවා. ජීවන වියදමත් අඩු වෙනවා. වැඩිපුර අතේ සල්ලි ඉතුරු වෙනවා. වැඩිපුර අතේ සල්ලි ඉතුරු වෙනකොට මොකද වෙන්නේ? ආයෝජනය, පාරිභෝජනය ඉතිරි කිරීම. ඒ තුන කරනකොට ආර්ථිකය ඉහළට. මේක තමයි ලෝකේ සියලුම රටවල් කරන්නේ. ඒ දේ නොකරන ආණ්ඩුවක් අපේ රටේ ඉන්නේ. අපි ඒ දේ ක්‍රියාත්මක කරනවා. ඒ විතරක් නෙමෙයි. ජන සමාජයේ දුප්පත්ම කොට්ටාසේ ග්‍රාමීය දුප්පතු, නාගරික දුප්පතු, කුලී වැඩ කරන අය, ස්ථාවර ආදායමක් නැතුව අමාරුවෙන් ජීවිතේ ගැටගස්ස ගන්න අය, හරියාකාර තුන් වේලේ කෑම කන්නේ නැති අය, අසරණම ජන කොට්ටාස. ඒ කණ්ඩායමට අපේ ආණ්ඩුවක් යටතේ ආර්ථිකය ඉහළට එනකම්, ආර්ථිකයේ ඉස්සෙනකම් මාසකට රුපියල් 20000 බැගින් හැම පවුලකටම මාසිකව ලබා දෙන්න කටයුතු. දැන් මිත්‍රවරුනි, ඔබතුමාලට මතක ඇති මගේ පියාණනුත් ජනසවිය ක්‍රියාත්මක කරනවා කිව්වහම අපේ ප්‍රතිවාදීන් මොකද කිව්වේ? ප්‍රේමදාස මේ කරන්නේ බොරුවක් කියලා කිව්වා. මිත්‍රවරුනි, රණසිංහ ප්‍රේමදාස මැතිතුමා බිබිල ආසනයේටම දුන්න ජනසවිය දුන්නද නැද්ද? නමුත් එදා එතුමා මේ පොරොන්දුවක් හැටියට ඒක ලබා දෙනකොට එතුමාගේ ප්‍රතිවාදියා කිව්වේ මේ කරන්නේ බොරුවක් කියලා. මිත්‍රවරුනි, ප්‍රේමදාසලා සමාජ සේවයට දේශපාලනයට ආවේ ජනතාවට බොරු කරන්න නෙවෙයි. බොරු කරන කප්පිත්ත තමයි දැන් ආණ්ඩුවේ ඉන්නේ. මම තමුන්නාසලට කියන්න කැමතියි. කවුරු මොන චෝදනා එල්ල කරා ජන සමාජයේ අසරණම කොට්ටාසයට 20000 ලබා දෙන එක ලබා දෙනවයි කියලා මම මේ අවස්ථාවේ කියන්න කැමතියි. දැන් මිත්‍රවරුනි, රජයේ ප්‍රධාන ඇමතිවරයෙක් රජයේම නාලිකාවක කියනවා මාර්තු මාසයේ අප්‍රේල් මාසයේ විදුලි බිල සහ මුලින්ම අයින් කරනවා. දැන් මම තමුන්නාන්සලගෙන් අහන්න කැමතියි. මැයි බිල, ජූනි බිල ආව නේද? ගෙදරට ආවද? ආවහම හින්දාඩිය දැම්ම නේද? මිත්‍රවරුනි, මොකද්ද වෙලා තියෙන්නේ? කපනවයි කියපු මාර්තු බිල, කපනවයි කියපු අප්‍රේල් බිල, මැයි, ජූනි ඔය ඔක්කොම එක්කහුව කරලා දැන් ගෙවල් වලට ඉවලා තියෙනවා. අපි තමුන්නාන්සලා වෙනුවෙන් දැනන් තහනක් නැගුවා. ඒ නිසාම රජය තල්ලු වුණා. බොරුවක් හරි ගියා. දැන් කියන බොරුව තමයි
ඉස්සෙල්ලා කිව්වා මාර්තු බිලයි අප්‍රේල් බිලයි කපනවා කියලා. දැන් කියනවා අමුතුම කතාවක්. පෙබරවාරි මාසයේ ගෙවපු ගානම දැන් ගෙවන්නලු. ඉතුරු ටික හරිලු. හොතට මතක තියාගන්න. මේ කරන්නේ ආණ්ඩුවේ තොම්පච ක්‍රියාවලියේ තවත් පියවරක්. තමුන්නාන්සලා කිසිම කෙනෙක් මේ බොරුවට රැවටිල්ලට වංචාවට සැලෙන්න එපා. අපේ ආණ්ඩුවපත් වුණ හැටියේ මාර්තු බිලයි අප්‍රේල් බිලයි සම්පූර්ණයෙන්ම ගෙවපු විදුලි පාරිභෝගිකින්ට අපි නැවතත් වරක් ඒ මුදල ආපහු ලබා දෙනවයි කියන එක මේ අවස්ථාවේ කියන්නේ. මේ කරන දේවල් සියල්ලක්ම අපේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ තියෙනවා. මේවා මේ බොරු පොරොන්දු නෙවෙයි. මේවා සත්‍යවාදීව අපි ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් බලන්න 20000 දෙනකොට තෙල් මිල අඩු වෙනකොට අනිවාර්යෙන්ම ආයෝජනීය පාරිභෝජනය ඉදිරි කිරීම හරහා ආර්ථිකය උඩට යනවා. දැන් වර්තමාන අගමැතිතුමාට මුදල් ඇමතිතුමාට අපේ ආර්ථික විග්‍රහය කරනකොට එතකොට තරහ යනවා. තරහ ගිහිල්ලා එක එක ඇනුම් පද කියනවා. එක එක විවේචන කරනවා. මම මේ මොහොතේ අභියෝග කරන්න කැමති අපේ රටේ මුදල් ඇමතිතුමාට. අපි ලෑස්ති, මම ලෑස්ති සමගි ජන බලවේගයේ විසඳුම් පිළිබඳව. ඒ වගේම පොහොට්ටුවේ රටට දෙන විසඳුම් පිළිබඳව බොහොම විවෘත සංවාදයකට, විවෘත විවාදයකට. ඒතර රටේම ලක්ෂ 220කට ආසන්න වූ ජනතාවට පුළුවන් අපි කියන දේ අවබෝධ කරගෙන මොකද්ද නිවැරදි ගමන කියන එක පිළිබඳව නිගමනයකට එන්න. මම දන්නවා එතුමා කීයටවත් මාත් එක්ක වාද විවාද කරන්නේ නැහැ. මොකද එතුමාට ආර්ථික විද්‍යාව පිළිබඳව කිසිම දැනුමක් නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒක තමයි අද අපි පටන් ගත්ත නිවාස යෝජනා ක්‍රම ඔක්කොම නතර කරලා. අපි පටන් ගත්ත සිසු දහම් සෙවන දහම් පාසල් ශාලා ව්‍යාපෘතිය ඔක්කොම නතර කරලා. අපි ආරම්භ කරපු මේ වෙල්ලස්සේ සංස්කෘතික උදානය සහ මුලින්ම නතර කරලා. එක කඹ සතයක් ලබා දෙන්නේ නැහැ අපි ආරම්භ කරපු ඒ වැදගත් ව්‍යාපෘති වල. මට අහන්න තියෙන්නේ ඇයි මෙහෙම 69 ලක්ෂයකගෙනුයි සෙසු ජනතාවගෙනුයි මේ වගේ පලිගන්නේ? මොකද්ද පලිගන්න හේතුව? සිසු දහම් සෙවන ගොඩනැගිලි හැදුවේ ගස් යට දහම් අධ්‍යාපන ලැබෙන දූ දරුවන්ට සෙවනක් ලබා දෙන්න. මිත්‍රවරුනි, මේ වෛරී දේශපාලනය අපේ රටට උබින්නේ නැහැ. මම පැහැදිලිව තමුන්නාන්සලට කියනවා මෙවර දුරකථනය දිනනවාම. ඒක ගැන කිසිම සැකයක් ඇති කරගන්න එපා. දුරකථනයේ ජයග්‍රහණයත් සමග අපේ ආණ්ඩුවක් බිහි කරනවා. අනිවාර්යෙන්ම අපේ වෙල්ලස්සේ නායකතුමා අපේ රංජිත් මක්දුම බණ්ඩාර මැතිතුමාට වෙල්ලස්සටත් රටටත් හොඳ වැඩ කරන්න පුළුවන් උසස් වගකීමක් අපි එතුමන්ට ලබා දෙනවා අනිවාර්යයෙන්. ඒ වගේම වෙල්ලස්ස පුරවරයට එක ඇමතිකමක් විතරක් හරියන්නේ නැහැ. අපි ඇමතිකම් ගණනාවක් ලබා දෙන්න යනවා. අන්න ඒ නිසා මේ මොනරාගල දිස්ත්‍රික්කයට කුඩම්මගේ සැලකිලි ලැබුණු කාලය අවසන් කරලා බිබිල මොනරාගල වැල්ලවාය කියන මැතිවරණ කොට්ටාස 3න් සමන්විත වූ මොනරාගල දිස්ත්‍රික්කයේ අනාගත වගකීම රංජිත් මක්දුම බණ්ඩාර මැතිතුමාගේ නායකත්වයෙන්, ඒ වගේම බිබිලි ආසනයේ අපේ හරින්ද්‍ර බණ්ඩාර මැතිතුමාගේ නායකත්වයෙන් අපි මොනරාගල දිස්ත්‍රික්කයේ ශක්තිමත් කරන ගමන අපි ක්‍රියාත්මක කරනවා. විශේෂයෙන්ම අවසාන වශයෙන් වසම් 113ක් තියෙනවා බිබිල මැතිවරණ කොට්ටාස. ගම්මාන 386ක් තියෙනවා. අපි අලුත් වැඩපිළිවෙලක් ආරම්භ කරනවා. ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන.
ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන් තුලින් උපගම්මාන උපනගර සියල්ලක්ම දියුණු කරා. තමුන්නාන්සලට මම කියන්න කැමතියි හරේන්ද්‍ර වන්නාර මැතිතුමාව විවිලේ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බවට පත් කරන්න. එතුමාගේ පෞල් පරපුර විවිලටත් මොණරාගලට ඓතිහාසික සේවාවක් ඉෂ්ට කළා. එහෙනම් තමුන්නාන්සලා එතුමාව ජයග්‍රහණය කරනකොට මම අනිවාර්යෙන් පොරොන්දු වෙනවා ග්‍රාම රාජ්‍ය නගර රාජ්‍ය වැඩසටහන තුලින් විවිල මැතිවරණ කොට්ටාසේ ග්‍රාම සේවාව සම් 113 කුඩා ගම්මාන 386 ඒ ගම්දනව් උපනගර උපගම්මාන දියුණු කිරීමේ වගකීම අපි බාර ගන්නවයි කියන එක මේ අවස්ථාවේ කියන්නේ. ඒ වගේම අපේ අපේක්ෂක කණ්ඩායමේ තවත් අපේක්ෂකවරු රාශියක් සිටිනවා. විශේෂයෙන්ම විවිල මැතිවරණ කොට්ටාසේ නියෝජනය කරන්නට ධම්මික සෙනවිරත්න ඉන්දික අත්තනායක නීතිඥතුමන්ලා දෙපළක් උගතුන් දෙපළක් ඉදිරිපත් කළා තිබෙනවා. එතුමන්ලාගේ ජයග්‍රහණයට තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම අපේ කණ්ඩායම් නායක ආනන්ද කුමාරසිරි මැතිතුමා දශක ගණනාවක් මුළුල්ලේ මේ වෙල්ලස්ස පුරවරේ දියුණු කරන්න අපේ රංජිත් මැතිතුමත් සමග අත්අල්කන විශාල සේවාවක් ඉෂ්ට කරා. තමුන්නාන්සලට මතක ඇති කතරගම ගම්මුදා ඒ හරහා අතිවිශාල වැඩ කොටසක් ක්‍රියාත්මක වුණා. ඒ වගේම බුත්තල ගම්මුදාව අපේ රංජිත් මද්දුම වණ්ඩාර මැතිතුමාගේ නායකත්වයෙන් දෙවන්ත වැඩ කොටසක් කරා. ආනන්ද කුමාරසිරි මැතිතුමා කණ්ඩායම් නායකතුමා හැටියට නියෝජ්‍ය කතානායකතුමා හැටියට මැති සභාවේ සිටිය යුතු පුද්ගලයෙක්. එතුමාගේ ජයග්‍රහණයට තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම අපේ හිතාදර ධර්මසේන මන්ත්‍රීතුමා මම දන්න විදිහට හොඳ වැඩකාරයෙක්. හොඳ දක්ෂයෙක්. හැම වෙලාවකම කඩිය වගේ වැඩ කරනවා. ඒ වගේ පුද්ගලයෝ තමයි ඇත්ත වශයෙන්ම පාර්ලිමේන්තුවේ සිටින්නට ඕන. එතුමාගේ ජයග්‍රහණයට තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම පැරණි ජ්‍යෙෂ්ඨ පළාත් සභා මන්ත්‍රීවරයා සම්පත් ජයසූරිය මැතිතුමා කාලයක් පුරාවට මොණරාගල කේන්ද්‍ර කරගෙන දෙවන්ත වැඩ කොටසක් කරපු පුද්ගලයෙක්. එතුමාගේ ජයග්‍රහණයට තමුන්නාන්සලාගේ සහයෝගය ලබා දෙන්න. ඒ වගේම රංජිත් මද්දුම වණ්ඩාර මැතිතුමා ඉදිරිපත් නොවුනත් එතුමා ඊටාත්ම හොඳ ලයිස්තුවක් ඉදිරිපත් කළා තියෙනවා. උපාධිධාරීන් දෙපළක් ඉදිරිපත් කළා තිබෙනවා. රෝහණ රත්නායක මැතිතුමත් රමින්ද මදරසිංහ මැතිතුමා. උගතුන් හැටියට අපේ ලයිස්තුවට දැවැන්ත ශක්තියක් ලබා දෙන්න. ඒ දෙපළගේ ජයග්‍රහණයට සහයෝගය ලබා දෙන්න. ඒ වගේම රොෂාන් ඒකනායක මැතිතුමා. එතුමත් අපේ ලයිස්තුවේ අපේක්ෂකවරයෙක්. එතුමාගේ ජයග්‍රහණයට සහයෝගය ලබා දෙන්න. අනිවාර්යෙන්ම කතා දෙකක් නැහැ. ඉතින් රංජිත් මද්දුම වණ්ඩාර මැතිතුමා පත් වෙනවා අනිවාර්යෙන්ම. නමුත් ඒට තවත් අමතර ශක්තියකුත් ලැබෙනවා අපේ පද්මල කුරුසූරිය මැතිණිය මේ දිස්ත්‍රික්කයේ හිටපු දිස්ත්‍රික් ලේකම්තුමිය අපේ ජාතික ලයිස්තු මන්ත්‍රී දුර අපේක්ෂකවරියක් හැටියට අද අපි එකතු කරගෙන සිටිනවා. ඒ නිසා තමුන්නාන්සලා වාසනාවන්තයි වෙල්ලස්සට නවෝදයක් උදා වෙන දිනය අතළඟයි. විශේෂයෙන්ම මේ වෙල්ලස්ස පුරවරේ මොණරාගල දිස්ත්‍රික්කයේ අනාගතේ තමුන්නාන්සලාගේ වගකීම අපි බාර ගන්නවා. රටේ අග්‍රාමාත්‍යවරයා හැටියට තමුන්නාන්සලාගේ ආශිර්වාදයෙන් මා පත් වෙනකොට අනිවාර්යෙන්ම රටේ හැම ගමකම හැම කුඩා ගම්මානයකම සිදුවන්නා වූ සංවර්ධන ක්‍රියාවලිය මම මගේ පෞද්ගලික අධීක්ෂණයට ලක් කරනවා. ග්‍රාම සේවා වසම් 14022 ගම් 51000කට වැඩි තිබෙනවා. බිබිල මැතිවරණ කොට්ටාසේ වසම් 113ක ගම් 386ක කුඩා ගම්මාන තිබෙනවා. මේ 386ටම රටේ අගමැතිවරයාත් සමග ඍජුව සම්බන්ධ වෙන
නව තාක්ෂණ ක්‍රමවේදයක් අපි නිර්මාණය කරනවා. ඒ නිර්මාණය තුළ පොදු ජනතාවත් පත්වෙන පාලකයොත් අතර තිබෙන පරතරය අපි අවම කරලා ජන දුක ඉදිරිපත් කරන්නට තමුන්නාන්සලාට අපි අවස්ථාව සලසනවා. දැන් හැමෝම කතා කරනවා තොරතුරු තාක්ෂණ විප්ලවය ගැන. පරිගණික විප්ලවය. දැන් WhatsApp කියලා තියෙනවා. Google කියලා තියෙනවා. අන්තර්ජාලය තියෙනවා. ඔය හැම පහසුකමක් උපයෝගී කරගන්නමින් පාලකයයි පුරවැසියයි අතර තිබෙන පරතරය අපිට අවම කරගන්නට. නිරතුරුවම රටේ අග්‍රාමාත්‍යවරයා දැනගන්නට ඕන රට වටේම සිදුවෙන සංවර්ධන ක්‍රියාදාමයන් පිළිබඳව. මගේ නම් කිසිම බලාපොරොත්තුවක් නැහැ. ඉපැරණි රජවරුන්ගේ අන්තఃපුරවල් වල ඉතිහාසය පිළිබඳ විශේෂඥයෙක් වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. අද එහෙම අගමැතිවරයෙක් ඉන්නේ. එතුමා දැන් කියනවා ගෝණික බාහු රජතුමාට අන්තఃපුරේ තිබුණයි කියලා. ඒක දැනගත්තයි කියලා මිනිසුන්ගේ බඩගින්න නැති වෙන්නේ නැහැ. මිනිසුන්ගේ දුක් ගින්න නැති වෙන්නේ නැහැ. රටට අවශ්‍ය වෙලා තිබෙන්නේ ඒ වගේ අනවශ්‍ය කතා නොව රට ගොඩනගන ඉදිරි ගමනයි. ඒ ඉදිරි ගමන අපි අනිවාර්යෙන්ම දුරකථනයෙන් සමගි ජන බලවේගයෙන් ඉදිරියට ගෙන යනවාමයි කියලා ප්‍රකාශ කරගෙන මට සමන් දුන්න ඔබ සියලු දෙනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බිබලයට ජය වේවා. බිබිලේ ජනතාවට ජය වේවා. අපේ හරේන්ද්‍ර ධර්මදාස මැතිතුමාට ජය වේවා. ජය වේවා. ජය වේවා. හිසට සෙවනක් එකම තෙරණක් දයට අපමණ අලුත් හැඟුමක් උදා කළ මැන දැකුම් කළු මන ජනිත මදහස් මිනිස් පවුරක් නිල්ල පිරෙන ගෙත් සුපිපෙන සමරුතිලිනය තනන්නු දෙසා පසට ලෙයලැදී හුස්ම වැටෙන ඔයි නොනිදන යකඩ මිනිසා උදා ඉරක්සේ රටටමයි සජිත්